කියන්නේ කවුද බලමු. S කියන්නේ කවුද? S කියලා කියන්නේ බලන්න ප්‍රෝටෝන 6යි. හරිද? S කියන්නේ ප්‍රෝටෝන 6යි. ප්‍රෝටෝන 6ක්. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය 6යි. තේරුණාද? පරමාණු ක්‍රමාංකය කියන්නේ 6යි. පරමාණු ක්‍රමාංකය 6යි. එහෙනම් අපි දන්නවා පරමාණු ක්‍රමාංකය 6 කියන්නේ කාබන්. පරමාණු ක්‍රමාංකය 6 කියලා කියන්නේ කාබන්. එතකොට එයාගේ පරමාණු ක්‍රමාංකය මෙහෙම 6යි. හරිද? පරමාණු ක්‍රමාංකය 6යි. එතකොට දැන් එයාගේ අපි බලමු ස්කන්ධ ක්‍රමාංකය. මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතු ස්කන්ධ ක්‍රමාංකය. මොකද්ද? 6 ධන 6 12යි. අන්න බලන්න. දැන් මෙතන කාබන් 6 12 කියන්නේ P. R කියන්නේ කාබන් 6 13. S නුත් කාබන් ඉන්න කෙනෙක්. කාබන් ඉන්න කෙනෙක්. හැබැයි මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මෙයාගේ ඉලෙක්ට්‍රෝන 10යි 10ක් තියෙනවා. හරි? මෙයාගේ ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. තේරුණාද? කාබන්ගේ ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. දැන් මෙයාගේ උදාසීන පරමාණු නම් ඉලෙක්ට්‍රෝන 6යි තියෙනවා. නමුත් 10ක් තියෙනවා. ඒ කියන්නේ එයා වැඩිපුර ඉලෙක්ට්‍රෝන 4ක් අරගෙන. ඒ කියන්නේ මෙතන 4- කෙනෙක්. කාබන් 6 12 4- කෙනෙක්. හරි? කාබන් 6 12 4- කෙනෙක්. මොකද අපි දන්නවා දැන් අපි දන්නවා මේ අයනයක් හැදුවා කියලා ඒ අදාළ ප්‍රභේදයේ තියෙන නැත්නම් ඒ අදාළ පරමාණුවේ තියෙන ප්‍රෝටෝන ගණන වෙනස් වෙන්නේ නැහැ නේ. මොකද අයනයක් හදද්දී ඉලෙක්ට්‍රෝන තමයි අඩු වැඩි වෙන්නේ. ඇනයනයක් හදද්දී අලුතෙන් ඉලෙක්ට්‍රෝන එකතු වීමක් වෙන්නේ. නමුත් ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙයා C4- කාබන් 6 12 C4-. හරිද? මේ 6 12 මකන්න. මොකද සාමාන්‍ය 6 12 සමස්ථානිය කියන්නේ මෙතන ඉන්නේ. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් හිතෙන්න පුළුවන්. දැන් මුලින්ම කිව්වනේ එකම පරමාණුවේ එකම මූලද්‍රව්‍යයේ පරමාණු මොනවද කියලානේ. තේරුම් ගන්න ප්‍රශ්නේ. අර රෝම ඉලක්කම් 1 අහන්නේ එකම මූලද්‍රව්‍යයේ පරමාණු. පරමාණු විතරයි අහන්නේ. හරි? දැන් අපෙන් නිකන් හිතන්නකො එකම මූලද්‍රව්‍යයේ පරමාණු සහ අයන කිව්වනම් නැත්තම් පරමාණු හෝ අයන කිව්වනම් මේ උත්තර තුනම ගන්න පුළුවන්. ඇයි මේ උත්තර තුනේම ඉන්නේ කාබන්. මේ කාබන්ගේ සමස්ථානික දෙකක්. මෙතන කාබන්ගේ ඍණායනය. සාමාන්‍ය කාබන්ගේ ඇනායන අපිට සාමාන්‍යයෙන් හමු වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නෙට අදාළව කාබන්ගේ ඇනායනයක් තමයි මෙයා. එහෙම කෙනෙක් සාමාන්‍ය කාබන්ගේ ඇනායන අපිට දකින්න නැහැ කොහොමද? නමුත් මේ ප්‍රශ්නට අදාළව කාබන්ගේ ඇනායනයක් අපිට මේ විදිහට ගන්න වෙනවා. අපෙන් පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1ට ඇහුවනම් එකම මූලද්‍රව්‍යයේ ප්‍රභේද මොනවද? නැත්නම් එක මූලද්‍රව්‍යයේ පරමාණු සහ අයන මොනවද? එක මූලද්‍රව්‍යයේ පරමාණු හෝ අයන මොනවද කියලා කිව්වොත් TRS තුනම ගන්න පුළුවන්. තුන් දෙනාගේම කාබන් ඉන්නවා. නමුත් රෝම ඉලක්කම් 1 හොඳට බලන්න අහන්නේ එක මූලද්‍රව්‍යයේ පරමාණු විතරයි අහන්නේ. එක මූලද්‍රව්‍යයේ අයන අහන්නේ. අපිට ලියන්න තියෙන්නේ එතන එක මූලද්‍රව්‍යයේ පරමාණු විතරයි. දැන් මේ තුන් දෙනාගේ එකම පරමාණුවට තිබ්බට නේ මේ තුන් දෙනාගේම එකම පරමාණුව තියෙන්නේ. හැබැයි මේ තුන් දෙනාගේ පරමාණු හැටියට ඉන්නේ PR විතරයි. ඇයි? S කියන්නේ අයනයක්. S කියන්නේ අයනයක්. PR විතරයි පරමාණු හැටියට ඉන්නේ. S කියන්නේ අයනයක්. ඉතින් අයනයක් ගන්න බෑනේ පරමාණු ගැන අහනවනේ. එහෙනම් මේ දෙන්න විතරයි ගන්න පුළුවන්. එහෙනම් රෝම ඉලක්කම් එකට එන්නේ P සහ R විතරයි. හරි. ඉතින් ඒක මේ මොකද්ද? ඒක ගැන අපි අනිවාර්යයෙන්ම මේ අවධානයක් දෙන්න ඕනේ. හරි? right. ඊළඟට මෙතන අහන්නේ ස්ථායීතාවයෙන් අධිකම ප්‍රභේදේ. නෑ විශාලම ප්‍රභේදේ. ඔව්. දැන් මම මේ ප්‍රභේද ටික ලිව්වා. P ලිව්වා, Q ලිව්වා, R ලිව්වා, S ලිව්වා. දැන් T බලමු. T කියන්නේ කවුද කියලා? T කියලා කියන්නේ කවුද? T කියලා කියන්නේ කවුද? බලන්න ප්‍රෝටෝනත් 8යි, නියුට්‍රෝනත් 8යි, ඉලෙක්ට්‍රෝනත් 8යි. හරිද? ප්‍රෝටෝන 8යි කියලා කියන්නේ මොකද්ද? පරමාණු ක්‍රමාංකය 8යි. તો પરમાણુ ક્રમાંક 8ක් වෙන්නේ කාගේද?
පරමාණු ක්‍රමාංකය 8ක් වෙන්නේ ඔක්සිජන් නේ. පරමාණු ක්‍රමාංකය 8ක් වෙන්නේ ඔක්සිජන්. පරමාණු ක්‍රමාංකය 8ක් වෙන්නේ ඔක්සිජන්. නමුත් තේරුම් ගන්න ඔක්සිජන් උනාට හරිද? දැන් මෙතන ඔක්සිජන් ඉන්නේ කවුද? ඔක්සිජන් ඉන්නේ ඔක්සිජන් ගත්තාම මෙතන ප්‍රෝටෝන 8යි. එහෙනම් පරමාණු ක්‍රමාංකය 8යි. ස්කන්ධ ක්‍රමාංකය මොකද්ද? ප්‍රෝටෝන දැන් නියුට්‍රෝන 8 8යි 16යි. එහෙනම් ඔක්සිජන් 8 16. ඔක්සිජන් 8 16 තමයි ඉන්නේ. හරි. ඒ වගේම තමයි බලන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන 8ක් ඉන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ නේ. සාමාන්‍ය ඔක්සිජන් උදාසීන පරමාණුව තමයි මේ ඉන්නේ. සාමාන්‍ය ඔක්සිජන් උදාසීන පරමාණුව තමයි මේ අපිට T හැටියට ඉන්නේ. හරිද? T හැටියට ඉන්නේ සාමාන්‍ය උදාසීන ඔක්සිජන් පරමාණුව. හරිද? රයිට්. එතකොට දැන් අපි ගන්න ස්ථායීතාවයෙන් අධිකම ප්‍රභේදය කවුද කියලා. නෑ. විශාලම ප්‍රභේදය. සෝරි. රෝමිලක්කම් දෙක. විශාලම ප්‍රභේදය තමයි අහන්නේ. කවුද විශාලම ප්‍රභේදය? දැන් අපි දන්නවා මෙහෙම දෙයක්. අපි දන්න දෙයක් තියෙනවා. සාමාන්‍ය අපි දන්න දෙයක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. හරිද? මොකද්ද? අපි කිසියම් ආවර්තයක් දිගේ නේ. ආවර්තයක් දිගේ කොහොමද පරමාණු වල විචලනය? ඒ කියන්නේ පරමාණු කරය ගත්තොත් පරමාණු කරය කොහොමද ආවර්තයක් දිගේ විචලනය වෙන්නේ? නේ? ආවර්තයක් දිගේ විචලනය වෙන්නේ කොහොමද? අපි දන්නවා ආවර්තයක වමේ ඉඳන් දකුණට යද්දී. නේ? ආවර්තයක වමේ ඉඳන් දකුණට යද්දී පරමාණු කරය මොකද්ද වෙන්නේ? එන්න අඩු වෙනවා. වමේ ඉඳන් දකුණට යද්දී. හරිද? ඒ කියන්නේ සෝඩියම් ඉඳන් උදාහරණයක් අපි ගත්තොත් සෝඩියම් ඉඳන් නේ මෙහා පැත්තට සෝඩියම් ඉඳන් ආගන් වලට යද්දී මොකද්ද වෙන්නේ? සෝඩියම් ඉඳන් ආගන් වලට යද්දී පරමාණු කරය අඩු වෙනවා. ආවර්තයක් දිගේ වමේ ඉඳන් දකුණට පරමාණු කරය අඩු වෙනවා. කාණ්ඩයක් දිගේ නම් ඉහළ සිට පල්ලෙහාට වැඩි වෙනවා. ඒක හරිනේ. මොකද කාණ්ඩයක් අපි කාණ්ඩයක උඩ ඉඳන් පල්ලෙහාට යද්දී මොකද ශක්ති මට්ටම් ගන්නත් එන්න වැඩි වෙනවා. පරමාණු ක්‍රමාංක අනික් පැත්තෙන් එන්න වැඩි වෙනවා. ඒ හේතු නිසාම කොහොමත් කාණ්ඩයක ඉහළ සිට පල්ලෙහාට යද්දී පරමාණු ක්‍රමාංකේ පරමාණු අරය එන්න වැඩි වෙනවා. ආවර්තයක් ඔස්සේ ගත්තොත් ආවර්තයක වමේ ඉඳන් දකුණට යද්දී මොකද්ද වෙන්නේ? පරමාණු කරය එන්න අඩු වෙනවා. හරි? පරමාණු කරය එන්න අඩු වෙනවා. ඒකට හේතුව මොකද? ඒකට හේතුව තමයි දැන් අපි ආවර්තයක් දිගේ යද්දී මොකද්ද වෙන්නේ? ශක්ති මට්ටම් ගන්න වෙනස් වෙන්නේ නැහැ. හරි? ආවර්තයක් දිගේ යද්දී ශක්ති මට්ටම් ගන්න වෙනස් වෙන්නේ නැහැ. ශක්ති මට්ටම් ගන්න නියතයි. ආවර්තයක් ඔස්සේ යද්දී ශක්ති මට්ටම් ගන්න නියතයි. හැබැයි මොකද්ද වෙනස් වෙන්නේ? පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන. නේ? ප්‍රෝටෝන ගාන තමයි වෙනස් වෙන්නේ. ප්‍රෝටෝන ගාන තමයි වෙනස් වෙන්නේ. ඒතර අපි ගත්තොත් ආවර්තයක වමේ සිට දකුණට යද්දී ප්‍රෝටෝන ගාන මොකක්ද වෙන්නේ? ප්‍රෝටෝන ගාන එන්න වැඩි වෙනවා. හරිද? හරි. වමේ සිට දකුණට යද්දී ප්‍රෝටෝන ගාන එන්න වැඩි වෙනවා. දැන් ප්‍රෝටෝන ඉන්නේ කොහෙද? ප්‍රෝටෝන ඉන්නේ නෂ්ටියේ. නේ? පරමාණුක නෂ්ටියේ තමයි ප්‍රෝටෝන ඉන්නේ. ඒතර ප්‍රෝටෝන ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ ආවර්තයක වමේ සිට දකුණට යද්දී ප්‍රෝටෝන ගාන වැඩි වෙනවා කියලා කියන්නේ නෂ්ටි ඉන්න ධනාරෝපණ සංඛ්‍යාව ඉහළ යනවා. එතකොට දැන් නෂ්ටියට ගත්තොත් නෂ්ටි ආරෝපණේ ඇති වෙන්නේ කවුරු නිසාද? ප්‍රෝටෝන නිසානේ. මොකද අපි දන්නවා නෂ්ටි ඉන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. නියුට්‍රෝන උදාසීනයි. එතකොට ප්‍රෝටෝන ධනාරෝපිතයි. එතකොට වමේ ඉඳන් දකුණට යද්දී පරමාණු ක්‍රමාංක වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රෝටෝන ගාන වැඩි වෙනවා. නෂ්ටියේ ඉන්න ප්‍රෝටෝන ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ නෂ්ටියේ ධනාරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ නෂ්ටියේ නෂ්ටික ආරෝපණය. නේ? නෂ්ටික ආරෝපණය එන්න වැඩි වෙනවා. ඒතර ධනාරෝපිත නෂ්ටිය ගත්තොත් හරි ධනාරෝපිත නෂ්ටිය ගත්තොත්
ධනාරෝපිත නෂ්ටිය මගින් මොකද්ද කරගෙන ඉන්නේ? අර තමන්ගේ වටේ තියෙන ඉලෙක්ට්‍රෝන වලාව නේ. ඉලෙක්ට්‍රෝන වලාව ආකර්ෂණය කරගෙන ඉන්නේ. ඉලෙක්ට්‍රෝන වලාව ආකර්ෂණය කරගෙන ඉන්නේ. ඉතින් ආවර්තයක වමේ ඉඳන් දකුණට යද්දි නෂ්ටිකාරෝපණයත් එන්න වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? නෂ්ටිය මගින් අර මේ පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන නේ අල්ලා ගැනීමේ හැකියාව නේ. ඒ කියන්නේ ආකර්ෂණය කරගෙන ඉදීමේ හැකියාව එන්න වැඩි වෙනවා. වමේ ඉඳන් දකුණට යද්දි නෂ්ටිකාරෝපණය වැඩි වෙනවා. එතකොට අර පරමාණුවේ නෂ්ටිය මගින් ඉලෙක්ට්‍රෝන ග්‍රහණය කර ගැනීමත් එන්න වැඩි වෙනවා. ඒතර මොකක්ද වෙන්නේ? පරමාණු එන්න හැකිලනවා. ඒකයි වමේ ඉඳන් දකුණට යද්දි පරමාණු කාර්යය අඩු වෙන්නේ. හරි. දැන් මෙතන අහන්නේ අපිට විශාලම ප්‍රභේදය කවුද කියලා. එහෙනම් අපි බලමු විශාලම ප්‍රභේදය කවුද කියලා. බලමු මේ කට්ටියේ කවුද විශාලම ප්‍රභේදය කියලා. දැන් අර කියපු විදිහට බලන්න මේගොල්ලෝ එකම ආවර්තයේ මූලද්‍රව්‍යද කියලා. ඔව්. මේගොල්ලෝ එකම ආවර්තයේ මූලද්‍රව්‍ය තමයි. මොකද මේ කාබන් නේ කාබන් නයිට්‍රජන් ඔක්සිජන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ගත්තොත් ඒ තුන් දෙනා එකම ආවර්තයේ ඉන්නේ නේ. එතකොට කාබන් මෙහෙම ඉන්නවා. හරි. ඊළඟට නයිට්‍රජන් කොහොම ඉන්නවා. ඔක්සිජන් තමයි මෙහෙම අයිනටම ඉන්නේ නේ. කාබන් නයිට්‍රජන් ඔක්සිජන්. එතකොට මොකද්ද වෙන්නේ? මේ පැත්තනේ වමේ ඉඳන් දකුණට යද්දිනේ. ඒතර වමේ ඉඳන් දකුණට යද්දි මොකද්ද වෙන්නේ? පරමාණු විශාලත්වය එන්න අඩු වෙනවා නේ. මෙතන වමේ ඉඳන් දැන් අපි ගත්තොත් ආවර්තය ඔස්සේ ගත්තොත් කාබන් ඊළඟට නයිට්‍රජන් ඊළඟට ඔක්සිජන්. වමේ ඉඳන් දකුණට යද්දි පරමාණු එන්න අඩු වෙනවා. ඒතර මේ තුන් දෙනාගේ පරමාණු කාර්යයන් ගත්තොත් කාබන් විශාලයි නයිට්‍රජන්ට වඩා. හරි. නයිට්‍රජන් සහ කාබන් දෙන්නට වඩා විශාලත්වයෙන් කුඩායි ඔක්සිජන්. මෙහෙම තමයි මේ තුන් දෙනාගේ කාබන් නයිට්‍රජන් ඔක්සිජන් තුන් දෙනාගේ පරමාණු කාර්යයන් විචලනය වෙන්නේ. හරි. පරමාණු කාර්යයන් විචලනය වෙන්නේ. ඉතින් බලමු එහෙනම් අපිට පැහැදිලි වෙන දේ තමයි මොකද්ද? දැන් මෙතන PRS තුන් දෙනාගේම කාබන් ඉන්නවා. හරි. තුන් දෙනාගේම කාබන් ඉන්නවා. Q ගේ නයිට්‍රයිඩයක්. T ගේ ඔක්සිජන් ඉන්නේ. හරි. ඒතර අපිට තේරෙන දේ මොකක්ද? දැන් අපි මෙතන අපිට එක දෙයක් තේරෙනවා. ඒ තමයි මේ මෙතන කාබන් නයිට්‍රජන් ඔක්සිජන් තුන් දෙනාගෙම පරමාණු කාර්යය වැඩිම කාබන්ගේ. ඒක අපිට පැහැදිලි. ඒක ප්‍රශ්නයක් නැහැ. අනිත් කාරණේ ගත්තාම ඊළඟට බලන්න ඕනේ දැන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් තුන් දෙනාගෙම ගත්තාම කාබන්ගේ පරමාණු කාර්යය වැඩිම ඔක්සිජන්ගේ තමයි පරමාණු කාර්යය අඩුම. දැන් මෙතන කාබන් ගත්තොත් මේ කාබන් උදාසීන පරමාණු හැටියට මේ P සහ R ඉන්නවා. ඒ වගේ තමයි කාබන්ගේ මේ 4- එකක් තමයි මෙතන ඉන්නේ. අනික නයිට්‍රජන් ගත්තත් නයිට්‍රජන්ගේ නයිට්‍රයිඩයක් තමයි ඉන්නේ. එතකොට තේරුම් ගන්න දැන් අපි දන්නවා ඇනායනයක නම් ඇනායනයක එයාගේ උදාසීන පරමාණුවට වඩා එයාගේ ඇනායනය අරේ ලොකුයි නේ. අපි දන්නවා ඇනායනයක අරේ වැඩි වෙන්න මොකක්ද වෙන්නේ? ඇනායනයක අරේ වැඩි වෙන්න එයාගේ විශාලත්වය වැඩි වෙනවා. කැටායනයක ඒක අනිත් පැත්ත. කැටායනයක ධනාරෝපණය වැඩි වෙන්න එයාගේ අරේ අඩු වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් සෝඩියම්ට වඩා සෝඩියම් ප්ලස් ගේ අරේ අඩුයි. හරි. සෝඩියම්ට වඩා සෝඩියම් ප්ලස් ගේ අරේ අඩුයි. හරි. සෝඩියම්ට වඩා සෝඩියම් ප්ලස් ගේ අරේ අඩුයි. හැබැයි අනායනයක නයිට්‍රජන් අපි ගමු මූලද්‍රව්‍යයක් හැටියට. නයිට්‍රජන් ගත්තොත් නයිට්‍රජන් ගේ අරයට වඩා නයිට්‍රයිඩේ එයාගේ අනායනේ අරේ ලොකුයි. ඒතකොට සාමාන්‍ය නයිට්‍රජන් උදාසීන පරමාණුවට වඩා නයිට්‍රයිඩේ අරේ වැඩි. ඒ වගේම තමයි දැන් ඉස්සෙල්ලා අපි කිව්වා ආවර්තයේ වම ඉඳන් දකුණට යද්දී අරේ එන්න අඩු වෙනවා. ඒතකොට නයිට්‍රජන්ටත් වඩා ඔක්සිජන්ගේ අරේ අඩුයි. එහෙනම් මොකද්ද අපිට පැහැදිලි? ඔක්සිජන්ට වඩා නයිට්‍රයිඩේ අරේ ලොකුයි. තේරුණාද? මෙන්න මේක වැදගත්. මොකද්ද? ඔක්සිජන්ට වඩා නයිට්‍රයිඩේ අරේ ලොකුයි.
ඒ කියන්නේ මෙතන t ට වඩා q ගේ අරය ලොකුයි. t ට වඩා q ගේ අරය ලොකුයි. එහෙනම් අපිට t මෙතන උත්තරයක් හැටියට ගන්න බෑ. ඇයි ඒ? t ට වඩා q ගේ අරය ලොකුයි. අපෙන් හරි විශාලම කියන t අපිට උත්තරයක් හැටියට මෙතන ගන්න අවස්ථාවක් නැහැ. t අපි කපලා දෙන්න. හරි. අනිත් කාරණේ තමයි කාබන් වගමුකෝ. නේ? නේද? දැන් තේරුම් ගන්න මෙතන කාබන් 4- කෙනෙක් කියලා කෙනෙක් ස්වභාවයේ නැහැ. තේරුණාද? කාබන් 4- කියලා කෙනෙක් ස්වභාවයේ නැහැ. නමුත් මෙතන තියෙන දත්ත හැටියට අපිට එහෙම කෙනෙක් සලකන්න වෙනවා මෙතනදි විතරක්. එතකොට තේරුම් ගන්න අනිත් කාරණේ කාබන් උදාසීන පරමාණුවට වඩා මොකද්ද? කාබන් 4- වල. නේද? කාබන් උදාසීන පරමාණුවට වඩා කාබන් 4- වල අරේ ලොකුයි. ඇයි? මේ කාබන් උදාසීන පරමාණු මෙන්න එයාගේ ඇනායනේ. දැන් අපි කියවන ඇනායනේ එක අරය ආරෝපණය වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? මේ කියන්නේ ඍණායනය. ඍණායනයේ ඍණ බව වැඩි වෙන්න එයාගේ අරය ලොකු වෙනවා. දැන් කාබන් උදාසීන පරමාණු. එහෙනම් එයාගේ ඇනායන අවස්ථාව, එයාගේ ඍණායන අවස්ථාවේ අරය ඊට වඩා වැඩි වෙන්න ඕනේ. නේ? එහෙනම් P සහ R ට වඩා S ගේ අරය ලොකුයි. ඇයි? P සහ R වල ඉන්නේ උදාසීන පරමාණු. හැබැයි S වල ඉන්නේ ඒගොල්ලොන්ගේ ඍණායනය. ඒතර මේගොල්ලොන්ට වඩා ඍණායනයේ අරය ලොකුයි. ඒ නිසා P සහ R අපිට ගන්නත් බෑ. P සහ R අපිට උත්තරයක් හැටියට ගන්නත් බෑ. එහෙනම් මෙතන ඉන්නවා මොකද්ද? Q සහ S. Q සහ S කින් කවුද අපිට ගන්න පුළුවන්? හරිද? Q සහ S කින් කවුද අපිට ගන්න පුළුවන්? සාමාන්‍ය අපි කියන දෙයක් තමයි මොකද්ද? ඇනායනයක ආරෝපණය ඉහළ යන්න මොකද්ද වෙන්නේ? එයාගේ අරය ලොකුයි. තේරුණාද? ඇනායනයක ආරෝපණය ඉහළ යන්න එයාගේ අරය විශාලයි. දැන් මෙතන ඉන්නේ නයිට්‍රජන් 3-. හැබැයි මෙතන ඉන්නේ කාබන් 4-. ඒතර මෙතන ඍණ 3යි, මෙතන ඍණ 4යි. මෙතන ඍණ 3යි, මෙතන ඍණ 4යි. මෙතන ඍණ 3යි, මෙතන ඍණ 4යි. ඒතර ආරෝපණය වැඩි S ගේ. එහෙනම් එයාගේ අරය ලොකු වෙන්න ඕනේ. නයිට්‍රජන් කියන්නේ N3-. ඒ කියන්නේ Q ගේ අරය කුඩා වෙන්න ඕනේ. S ගේ අරය Q ට වඩා ලොකු වෙන්න ඕනේ. එහෙනම් S තමයි අරය විශාල. වෙයි මෙතන ඍණ 3යි, මෙතන ඍණ 4යි. ඇනායනයක ආරෝපණය වැඩි වෙද්දි අරය ලොකුයි. එහෙනම් Q ට වඩා S ගේ ලොකුයි. එහෙනම් S ගේ අරය තමයි විශාලම වෙන්නේ. හැබැයි දැන් ඕක අනිත් තව විදිහකට පැහැදිලි කරන්න පුළුවන්. දැන් කෙනෙක් හිතනකොට ඉතින් එහෙම කියන්න අමාරුයි නේ. මොකද මෙයා නයිට්‍රජන්, මෙයා කාබන් ප්‍රභේද දෙකක් නේ. කියලා කෙනෙක්ට පොඩි ප්‍රශ්නයක් මෙතන මතුවෙන්න පුළුවන්. හැබැයි ඒක මෙහෙම හිතන්න. අපි ගත්තොත් හොඳට බලන්න දැන් Q ගන්නකො. Q ගේ ගත්තොත් දැන් මේ Q ගේ මෙතන ප්‍රෝටෝන 7යි. නේ? මෙතන ප්‍රෝටෝන 7යි. හරිද? ඒ කියන්නේ මෙයාගේ ධනාරෝපණයේ ධන 7යි. ධනාරෝපණයේ ධන 7යි. හැබැයි ඉලෙක්ට්‍රෝන ඉන්නවා 10ක්. ඒ කියන්නේ මොකද්ද? ප්‍රෝටෝන 7කට ඉලෙක්ට්‍රෝන 10ක් කොහොම හරි අල්ලගෙන ඉන්න වෙලා තියෙනවා. වෙන සරල අදහස නේ? ඇයි ප්‍රෝටෝන කරන්නේ ඉලෙක්ට්‍රෝන ඇදගෙන තියාගන්න එකනේ. නේ? දැන් අපි සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා ගුරුත්වාකර්ෂණ බලයෙන් ග්‍රහලෝක ටික ඇදගෙන ඉන්නවා වගේ තමයි. නේ? ඒතර ඒ වගේ නැෂ්ටියේ ඉන්න ප්‍රෝටෝන මෙතන ගත්තොත් ධන 7ක ආරෝපණයක් තියෙනවා. ඒ ධන 7 විසින් මෙතන ඉලෙක්ට්‍රෝන 10ක් ඇදගෙන ඉන්නවා. හැබැයි S ගන්න. S ගේ තත්ත්වය මොකද්ද? S ගේ තත්ත්වය ගත්තොත් එතන ප්‍රෝටෝන 6ක් ඉලෙක්ට්‍රෝන 10ක් ඇදගෙන ඉන්නවා. දැන් Q සහ S දෙන්නම ගත්තොත් ඉලෙක්ට්‍රෝන ගණන් සමානයි නේ. Q සහ S දෙන්නම ගත්තොත් Q සහ S දෙන්නගෙම ඉලෙක්ට්‍රෝන ගණන් සමානයි. හරි? Q සහ S දෙන්න ගත්තොත් ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ගණන් සමානයි. නමුත් ඒගොල්ලෝගේ වෙනස් මොනවද? වෙනස් ප්‍රෝටෝන ගණන්. කොහොමද? Q ගේ ප්‍රෝටෝන 7ක් ඉලෙක්ට්‍රෝන 10ක් තමයි අල්ලන් ඉන්නේ. හැබැයි S ගත්තොත් මොකද්ද වෙන්නේ? ප්‍රෝටෝන 6ක් ඉලෙක්ට්‍රෝන 10ක් අල්ලන් ඉන්නේ. ඒතකොට කාටද වැඩියෙන්ම ඉලෙක්ට්‍රෝන අල්ලන් ඉන්න අමාරු? ඉලෙක්ට්‍රෝන අල්ලගෙන ඉන්න අමාරු කාටද? ප්‍රෝටෝන 7ක් ඉලෙක්ට්‍රෝන 10ක් අල්ලන් ඉන්න එකද වඩා ලේසි? ප්‍රෝටෝන 6ක්
ඉලෙක්ට්‍රෝන 10ක් අල්ලන් ඉන්න එකද ලේසි? මොකද්ද ওই දෙකෙන් ලේසි? ওই දෙකෙන් ලේසි මොකද්ද? ප්‍රෝටෝන 7ක් ඉලෙක්ට්‍රෝන 10ක් අල්ලන් ඉන්නේ. ඇයි? ධනාරෝපණ සංඛ්‍යාව වැඩිනේ. කාට සාපේක්ෂව? S ට සාපේක්ෂව. ඇයි? තැන් දෙකේම ඍණාරෝපණ ගණන් සමානයි. මෙතන ඍණ 10ක් ඉන්න ඉලෙක්ට්‍රෝන මෙතනත් ඍණ 10ක් ඉන්න ඉලෙක්ට්‍රෝන. දැන් මෙතන අභියෝගයක් නෙයි. ප්‍රෝටෝන ගාන අඩුයි. ධනාරෝපණ ගාන අඩුයි. ධනාරෝපණ ගාන අඩු වෙලා ඍණාරෝපණ ගාන වැඩි කියන්නේ මොකද්ද? අවසාන කොටසේ ඉන්න ඉලෙක්ට්‍රෝන නැෂ්ටියෙන් මිදිලා ඉන්නේ. ඇයි? අර ඉලෙක්ට්‍රෝන ඔක්කොම අල්ලන් ඉන්න ප්‍රමාණවත් ධනාරෝපණ ගානක් නැෂ්ටියේ නැහැ. ඉතින් මෙතන 6යි 7යි ගත්තොත් S සහ Q ගේ අපි ගත්තොත් S ගේ ප්‍රෝටෝන 6ක් ඉන්නේ. එයාගේ ඉලෙක්ට්‍රෝන 10ක් ඉන්නවා. Q ගේ ප්‍රෝටෝන 7ක් ඉන්නේ. ඉලෙක්ට්‍රෝන 10ක් ඉන්නේ. එතකොට කාගේද ප්‍රෝටෝන ගාන වැඩි? කාගේද නැෂ්ටි ආරෝපණය වැඩි? නැෂ්ටි ආරෝපණය වැඩි Q ගේ. Q ගේ තමයි නැෂ්ටි ආරෝපණය වැඩි. හරි? S ගේ නැෂ්ටි ආරෝපණය ඊට වඩා අඩුයි. නේ? එතකොට Q ගේ ධන 7ක් තියෙනවා ප්‍රෝටෝන. ඒ කියන්නේ ධන 7ක ආරෝපණයක් තියෙන. එයා කොහොම හරි අමාරුවෙන් ඉලෙක්ට්‍රෝන 10ක් අල්ලන් ඉන්නවා. හැබැයි මෙතන තියෙන්නේ ප්‍රෝටෝන 6යි. එයාට සිද්ධ වෙලා තියෙනවා ඉලෙක්ට්‍රෝන 10ක් අල්ලන්. ඒක අමාරුයි. නේ? දැන් මෙයා ප්‍රෝටෝන 7ක්. ඒ කියන්නේ ධන 7ක ආරෝපණයක් තියාගෙන කොහොම හරි ඉලෙක්ට්‍රෝන අල්ලන් ඉන්නවා 10ක්. හැබැයි මෙයාට ප්‍රෝටෝන 6යි ඉන්නේ. එයාට සිද්ධ වෙලා තියෙනවා ඉලෙක්ට්‍රෝන 10ක් අල්ලගෙන ඉන්න. ඒතකොට කාටද වැඩි අමාරු? අමාරු S ට. එයි එයාගේ ධන ආරෝපණ ගන්න අඩුයි. එතකොට ඉලෙක්ට්‍රෝන කොහොමද නැෂ්ටියේ බලපෑමෙන් මිදෙනවා. නේ? නැෂ්ටියේ බලපෑමෙන් මිදෙනවා. දැන් මෙතන ධන 7කට ඉලෙක්ට්‍රෝන 10ක් අල්ලන් ඉන්න එක එයාට සාපේක්ෂව දැන් අභියෝගයක්. මොකද ධන 7යි ඉන්නේ. ප්‍රෝටෝන 7කට ඉලෙක්ට්‍රෝන 10ක්. ඒතකොට ඉලෙක්ට්‍රෝන 3ක්ම නිදහසේ එළියට පැනලා ඉන්නේ. මෙතන ප්‍රෝටෝන 6යි. එයාටත් ඉලෙක්ට්‍රෝන 10ක් අල්ලගෙන ඉන්න වෙලා. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් නිදහසේ පැනලා ඉන්නේ. ඒතකොට වැඩි අමාරු මෙයාට S ට. එයාට සිද්ධ වෙලා තියෙනවා ධන 6කින් 10ක් අල්ලගෙන. Q ට වෙලා තියෙන්නේ ධන 7කින් 10ක් අල්ලගෙන. ඒතකොට වඩා වැඩි ප්‍රෝටෝන ගණනක් තියෙන Q ට. ඒතකොට Q ට S ට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන 10ක් අල්ලගෙන ඉන්න එක ලේසියි. හරි? මෙයාට 6කින් අල්ලගෙන ඉන්න එක ඊට සාපේක්ෂව ගොඩාක් අමාරුයි. හරි? ඇයි? ධනාරෝපණයක් දරන පිරිස අඩුයිනේ. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට වෙන්නේ අර නැෂ්ටියේ ආරෝපණය එන්න අඩු වුණාම මොකද්ද වෙන්නේ? නැෂ්ටි ආරෝපණය එන්න අඩු වුණාම එයාට අල්ලන් ඉන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන අඩුයි. එතකොට මොකද්ද වෙන්නේ? නැෂ්ටියට බැරි වෙනවා පරමාණු මෙහෙම හකුලවගෙන තියාගන්න. නැෂ්ටියට බැරි වෙනවා පරමාණු හකුලවගෙන තියාගන්න. එතකොට නැෂ්ටියට පරමාණුව හකුලගෙන තියාගන්න බැරි වුණොත් මොකද්ද වෙන්නේ? නැෂ්ටිය ප්‍රසාරණය වෙන්නේ. මේ පරමාණු නැත්තම් ඒ අදාළ ප්‍රභේදය ප්‍රසාරණය වෙන්න ගන්නවා. ප්‍රසාරණය වීම තුලින් එයාගේ අරය වැඩි වෙනවා. එතකොට S ගේ තමයි ඕක වෙන්නේ. Q ගේ 7කට 10ක් කොහොම හරි අල්ලන් ඉන්නවා. S ට 6කට 10ක් අල්ලන් ඉන්න වෙලා. එතකොට මේ වැඩි ගොඩක් අමාරුයි. මෙයාට සාපේක්ෂව අමාරුයි. Q ට සාපේක්ෂව අමාරුයි. එතකොට මෙයාට 6කට 10ක් අල්ලන් ඉඳි ඉලෙක්ට්‍රෝන 4ක් එළියට පැනලා. එතකොට ඉලෙක්ට්‍රෝන 4ක් නැෂ්ටි ආරෝපණයෙන් මිදිලා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3යි. එතකොට මෙයාට සාපේක්ෂව S ගේ ඇනායනය මොකද වෙන්නේ? නැෂ්ටියේ ආකර්ෂණයෙන් මිදිලා ප්‍රසාරණය වෙලා තමයි පවතින්නේ. එහෙනම් Q සහ S ගත්තාම S ගේ තමයි අරේ විශාලම. එහෙනම් මේකට උත්තරේ S. ඒකට උත්තරේ S. රෝම ඉලක්කම් දෙකට උත්තරේ S.